pronouns තේරුම ලියා ගන්න සර්වනාම පද pronouns meaning තේරුම සර්වනාම පද pronouns සර්වනාම පද pronouns සර්වනාම පද pronouns සර්වනාම පද ඒ අර්ථයේ විස්තරය ලියන්න විස්තරය ලියා ගන්න Pronouns are words used instead of nouns. 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 Meaning තේරුම ලියාගෙන ඊට යටින් සර්වනාම පද යනු සර්වනාම පද යනු සර්වනාම පද යනු නාම පද වෙනුවට භාවිතා කරන පදයි සර්වනාම පද යනු නාම පද වෙනුවට භාවිතා කරන පදයි Pronouns are words used instead of nouns. Pronouns are words used instead of nouns. Sarvanama padayanu nama pada venuwada bhavita karana padai. Pronouns are words used instead of nouns. Sarvanama padayanu nama pada venuwada bhavita karana padai. හරිද රූලක් ඇරලා එක්සැම්පල් කියලා ලියන්න දරුවා රූලක් ඇරලා එක්සැම්පල් සිංහලෙන් ලියා ගන්න රවි පිරිමි ළමයෙකි රූලක් ඇරලා ලියන්නේ රවි පිරිමි ළමයෙකි එතෙන්ටමයි රවි උසයි රවි පිරිමි ළමයෙකි රවි උසයි ඕකේ ආන් ඉන්න දෙවනියට ලියපු රවි උසයි කියන එකේ පුතේ කියන දේ ආන් ඉන්න දෙවනියට ලියපු රවි උසයි කියන එකේ රවි තනීරෙන් කැපුවා උඩින් ඔහු කියලා ලියන්න රවි උසයි කියන එකේ රවි තනීරෙන් කැපුවා උඩින් ඔහු කියලා ලියන්න. මෙහෙම දාලා සර්වනාමය කියලා ලියන්න. leaving a row රූලක් අරින්න රූලක් ඇරලා ලියන්න රූලක් අරින්න කිව්වා ලියන්න දරුවා Ravi is a boy. Ravi is tall. 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 දැන් මම බෝඩ් එකේ කරලා තියෙන විදිහට කරගන්න. රවි කියන එක ක්‍රොස් කරා උඩින් හී කියලා ලිව්වා. රවි කියන එක ක්‍රොස් කරා උඩින් හී කියලා ලිව්වා. හරිද? හරි. එහෙනම් දැන් හැම දරුවෙක්ම දන්නවා අපේ පාඩම pronouns. දරුවෝ හැමෝම පෑන තියන්න ඩෙස්ක් එක උඩින්. අපේ පාඩම pronouns. pronouns කියන්නේ සර්වනාම පද. සර්වනාම පද කියලා කියන්නේ noun එකක් වෙනුවට නාම පදයක් වෙනුවට pronoun එකක් කියලා කියන්නේ noun එකක් වෙනුවට නාම පදයක් වෙනුවට භාවිතා කරන පදයක් ඕනම පිරිමි කෙනෙක්ගේ නමක් වෙනුවට යොදන pronoun එක තමයි he ඕනම ගෑනු කෙනෙක්ගේ නමක් වෙනුවට යොදන pronoun එක තමයි she
හරිද? තමන්ගේ ඉස්සරහා ඉන්න එක්කෙනාගේ නම කියන්නේ නැති වෙලාවට එයාගේ නම වෙනුවට දාන්න පුළුවන් you. තමන්ගේ ඉස්සරහා ගොඩක් ඉන්නෝ නම් ඒ වෙනුවට දාන්න පුළුවන් ඒත් you. ඔයාලා. සතෙක් හරි දෙයක් හරි නම් it. ඒක නැත්තම් ඌ. ඊට පස්සේ ගොඩක් එක්ක පිරිසක් එකට වැඩි ප්‍රමාණයක් එක්ක they ඔවුන්. තව එක්කෙනෙක් එක්ක හරි I හිටියොත් ඒ වෙනුවට we. දැන් අම්මයි මායි ගාලු ගියා. අපි ගියේ බස් එකෙන්. අම්මයි මායි ගාලු ගියා. අපි ගියේ බස් එකෙන්. එතකොට අපි කිව්වේ කවුරු වෙනුවටද? අම්මයි මායි වෙනුවට. තව එක්කෙනෙක් එක්ක හරි මම I හිටියොත් ඒ වෙනුවට අපි යොදන්නේ we. අපි මං ඔතෙන්ට එන්නම්. චුට්ටක් ඔයාලට මේ දැනුවත් කිරීම කරන්න වෙනවා. මොකද මං සෙන්සුරාදා ක්ලාස් එකේ ළමයින්ටත් මේ කතාව කිව්වා. ඔයාලටත් මේක නොකිය බැරි නිසා කියන්න වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් රටක පොඩි වුණත් මේ කතාව බැරෑරුම් ඔයාලට දැනෙන්න කියන්නම් අහන් ඉන්න. පෑන් අල්ලන්න එපා. ඔයගොල්ලෝ දන්නවා රටක සාමය පවත්වා ගැනීම සඳහා පොලිසියක් කියන එකක් තියෙනවා. පිට රටවල් වලින් හෝ සිය රටේම ඉන්න කට්ටිය සතුරන් විදියට ක්‍රියාත්මක වුණොත් ඒ සතුරන් මැඩ පවත්වන්න රටක ත්‍රිවිධ හමුදාව කියලා එකක් ඉන්නවා. ත්‍රිවිධ හමුදාවට අයිති වෙනවා පාබල හමුදාව, ඒ කියන්නේ ආමි එක, ඊට පස්සේ ගුවන් හමුදාව, එයර් ෆෝස් එක, නාවික හමුදාව, නේවි එක. ඔයිට අමතරව STF කියලා තව එකක් ඉන්නවා. ඊට පස්සේ තවත් ඒ වගේ අංශ කීපයක් තියෙනවා රටේ සතුරු ආක්‍රමණය තිබුණොත් බේරගන්න. නමුත් අපේ හමුදාව ගොඩක්ම දක්ෂයි. හේතුව යුද හමුදාපතිතුමා ශවේන්ද්‍ර සිල්වා මහත්තයා නොහිටින්න ඔයාලා අපි අද මෙතන හමු වෙන්නේ. ඇයි? COVID-19 සර්ව සම්පූර්ණයෙන්ම වගේ පැතිර යාම වැළැක්ුවේ යුද හමුදාපතිවරයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය, හමුදාවේ මාමලනැන්දල සහ බුද්ධ්‍යංශයේ ඉන්ටෙලිජන්ට් යුනිට් එකේ කට්ටිය. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම සිද්ධියක් තියෙනවා. මේ අතේ ඇඟිලි පහ එක වගේ නෑනේ. ඒක නිසා රටේ ඉන්න හැම නිලධාරියෙක්ම එක වගේ නෑ. දැන් පහුගිය දවස්වල කුඩු ඇල්ලුවා. කුඩු කිලෝ 100ක් ඇල්ලුවාම කුඩු කිලෝ 100 අල්ලනෝ. ඇල්ලුවට පස්සේ ඒක බන්ධනාගාර නිලධාරීන්ට හරි කාට හරි බාර දෙනවා. බුද්ධ්‍යංශයට බාර දෙනවා. බාර දුන්නට පස්සේ ඒ අදාළ බාරගත්ත නිලධාරීන් මොකෝ කරේ? අල්ලගත්ත කුඩු පැකට් 100න් 20ක් පැත්තකට තියලා අනිත් 80 වැඩි මිලට විකුණනවා. දැන් නිලධාරීන් කරන්න ඕන ඒ 100ම විනාශ කරන එකනේ. මේගොල්ල කරන්නේ මොකද්ද? සමහර ওই බාල ජරා වැඩ කරන නිලධාරීන් ඉන්නෝ. ඒගොල්ල අර කුඩු ටික විනාශ කරනවායි කියලා පොරොන්දු වෙලා කුඩු පැකට් 20ක් විතර විනාශ කළා. කුඩු පැකට් 80ක් විතර තියාගන්නවා. තියාගෙන මොකෝ කරන්නේ? ආයිත් ඕවා විකුණනවා. එතකොට ඔයාලා මෙන්න මෙහෙම හිතන්නකෝ කුඩු වල හෙරොයින් වල වටිනාකම සීනි කිලෝ එකක පැකට් සීනි කිලෝ පැකට් දැකලා තියෙද? සීනි කිලෝ එකක් පැකට් එකකින් එනක දැකලා තියෙයි. ඒ සීනි පැකට් එකක් වම් පැත්තේ තරාදියට දාලා තරාදියේ දකුණු පැත්තට කුඩු කිලෝග්‍රෑම් එකක් දැම්මොත් දෙක තරාදිය සමානයි. මේ පැත්තේ තියෙන සීනි, මේ පැත්තේ තියෙන හෙරොයින්. හැබැයි පොඩි අවුලක් තියෙනවා. සීනි කිලෝ එක රුපියල් 140යි. කුඩු කිලෝ එක 1,40,00,000යි. දැන් පේනවද වෙනස? එතකොට සීනි කිලෝ එකක් මගේ ළඟ තියලා මම මේ ඉස්සරහ පුතාට විකුණනොත් මට ලැබෙන්නේ රුපියල් 140යි. කුඩු කිලෝ එකක් වික්කොත් කීයක් ලැබෙනවයි? 1,40,00,000ක් ලැබෙනවා. කුඩු කිලෝ 10ක් tie කියන්නේ යා කෝටිපතියෙක්. කුඩු කිලෝ 10ක් වික්කම එයාට හම්බ වෙනවා කෝටි 14ක්. කෝටි 14ක්. නමුත් සමාජයේ වනසන දෙයක් නේ කුඩු කියන්නේ. ඔය වගේ පුතේ ලංකාවේ විවිධ දේවල් තියෙනවා. මිනිමැරුම් තියෙනවා. දැන් උදාහරණයක් මේ ඉස්සරහා ඉන්න පුතාව මරන්න කියලා මේ පළවෙනි පුතා මට දෙන රුපියල් ලක්ෂයක්. මට කියනවා මූ මට පේන්න බැරි චරිතයක්. මූ මට දවසක් ගැහුවත් එක්ක. ඒක නිසා මං එදා ඌට සමාව දුන්නා. මූ දිගින් දිගටම මට ගහනවා. මෙන්න උඹ මිනි මරනෝනේ කුලියට. මෙන්න 50000ක් තියෙනවා. ඉතුරු 50000 මූට වැඩේ දීලා ආවට පස්සේ දෙන්න. දැන් මං කරන්නේ හරි 50000 දෙන්න කියලා අරගෙන යනවා. මෙයාව මරනවා. මරලා ඉතුරු 50000 ගන්නවා. ඒ මිනිමරුව කියන එක පුතේ බිහි වෙන්නේ නිකන් නෙවෙයි. උන් සල්ලි වලට මිනි මරන්නේ. කෝටි ගණන් වලට මරන්නේ.
මීට සති දෙකකට කලින් ලංකාවේ අති අවාසනාවන්ත සිදුවීම් 4ක් වුණා. ඔයාලගේ වයස අවුරුදු 10ද 11ද? 11යි. තාම ලැබපු නැති අය ඇති 11. ඔයාලා දන්නවද මීට දවස් 8කට 10කට කලින් ඔය ළමයින්ට වද දෙන ළමයින්ගේ ඇඟවල් වැරදි විදියට අතගාන ජරා මිනිස්සු කොට්ටාශයක් ලංකාවේ ඉන්නවා. ලෝකේ ගොඩක් රටවල් වල ඉන්නවා. අපි උන්ට කියන්නේ වල් බල්ලෝ කියලා. මේක පව් ඉතින් වල් බල්ලොන්ට පව්. ඇත්තටම වල් බල්ලෝ කියලා જાතියක් ඉන්නවා. උන්ට පව්. උන්ට වඩා මේ බල්ලෝ මේ මිනිස් බල්ලෝ කකුල් දෙකේ බල්ලෝ උන් වල් බල්ලෝ. හරිනේ අරුන් වල් බල්ල මුන් වල් බල්ලෝ. උන් කරන්නේ ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට ඉන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා ඉතින් ළමා අපයෝජන කියලා තියෙනවා. ළමයින්ට හිරිහැර කරනවා එක එක විදියට. මේක දවස් 10කට කලින් වයස අවුරුදු 12ක ගෑන් ළමයෙකුට ඒ වගේ වද දීලා මැරුවා. ඒ සිදුවීම වෙලා හරියට දවස් 2යි ආයිත් වයස අවුරුදු 12ක ගෑන් ළමයින්ට වද දීලා මැරුවා. ඒ සිද්ධිය වෙන දවස් 2යි වයස අවුරුදු 10ක ගෑන් ළමයෙක් මේ වෙනකොට අධික රුධිර වහනයක් වෙලා ලේ නවත්ත ගන්න බැරුව දැඩි සත්කාරයකකේ පස් වෙනෝ කර කියාගන්න දෙයක් නැහැ ජීවිතයයි මරණය අතර සටනක් ගෙනියනවා. ඊළඟ සිදුවීම හරිම භයානකයි. ඊළඟට වද හිංසාවට ලක් වුණු ගෑනු ළමයාගේ වයස අවුරුද්දයි මාස 4යි. මේ ලෝකෙන් සමුගත් අයත් අධික රුධිර වහනය වෙලා දැඩි ලෙස ලේ ගලන්න පටන් අරගෙන අවුරුද්දයි මාස 4යි. අවුරුද්දයි මාස 4යි. එදා මෙදා තුර ලෝකේ සිද්ධ වෙච්ච සාහසිකම බාලම ළමා අපයෝජනය තමයි ඔය. මුළු ලෝකෙම ඔක වර්ල්ඩ් රෙකෝඩ් එකක්. බලන්න ලංකාව ලෝකෙට රෙකෝඩ් තියෙන හැටි. ළමා අපයෝජනය කරා අවුරුද්දයි මාසෙක පොඩි එකීට. ඊළඟ වාසනාවන්තයා ඔබ විය හැක. ඒක නිසා පුතේ ඕගොල්ලා මිනිස්සුන්ට තමන්ට ඕන විදියට තමන් ඔයාලව හසුරවන්න ඉඩ දෙනවා කියන්නේ ඒක භයානකයි. ඔයාට කවුරු හරි එහෙම ඔයාගේ ඇඟ අත ගන්න අර එහෙම ආවොත් අතේ තියෙන්නේ කුඩේද ඇදලා අරින්න ආයි කුඩු පට්ටම් වෙන්න. නැත්නම් අහල පහලක තමන්ට උස්ස ගන්න පුළුවන් ප්‍රමාණය ගලක් තියෙනවා නම් දෙන්න පාරයි. කිසි කතාවක් නැහැ. ඕගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලෝ පොලිසිය ගෙනියනවා. ඕගොල්ලව උසාවියට ගෙනියනවා. හැබැයි පළවෙනි නඩුවෙන්ම ඕගොල්ලෝ නිදහස් කරනවා. මොකද ඕගොල්ලන්ගේ ආරක්ෂාව සඳහා ඔයාලට ඒ නිදහස දෙනවා. හරිනේ? පිටරටවල් වල නම් ඔහොම කරන්නේ ওই ගාල්ලේ පිට්ටනිය වගේ ලොකු පිට්ටනිය වලට ගෙනහිල්ලා අත් දෙක මෙහෙම පිටිපස්සට කරලා බඳිනවා. බැඳලා දන ගස්සනවා. වදකයෝ 6 දෙනෙක් තෙන් 6ක ඉන්නවා. ඊට පස්සේ ගල් අරගෙන අර මිනිස්සයා මැරෙනකන් ගල් ගහනවා. ඒකට කියන්නේ ගල් ගසා මරා දැමීම කියලා. ගල් ගහලා මරනවා. ඉන්දියාවේ නම් එල්ලලා මරනවා. මලයාසියාව කියන්නේ රටක් තියෙන හල්තිය මැලේසියා මලයාසියාව කරන්නේ ගල් ගහලා මරනවා. බීලා වුණත් ওই මෙහෙනම් බාර හැමතැනම තියෙනවනේ. හේ නෑ. ඒ හොරට හරි බීලා පාරේ ගිහිල්ලා වුණොත් කිසි කතාවක් නෑ. ගල් ගහලා මරනවා. හැබැයි ගල් ගහලා මරන්නේ නිකන් නෙවෙයි. දැන් මමයි කියලා හිතන්න. මම මොනවා හරි ඔම අපරාධයක් කරලා මාව අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තට පස්සේ බව ජූලි 30 වෙනිදා ජූලි 30 වෙනිදා වෙනකන් හිස්තිරගත කරනවා. ඊට පස්සේ 30 වෙනිදාට මරනවා. ජූලි 28 29 මොකෝ කරන්නේ මුළු ගාලු නගරේ පුරාම ලවුඩ් ස්පීකර් එකකින් ශබ්ද විකාශන යන්ත්‍රයකින් අනවුන්ස් කර යනවා. මෙන්න මේ ගමේ මෙන්න මේ පුද්ගලයා මේ වැරද්ද කරපු නිසා හෙට ගාල්ලේ පිට්ටනියේදී ගල් ගහලා මරනවා. දැන් මොකෝ කරන්නේ? හෙට හවස 6 කියලා හිතමුකෝ. හෙට හවස 6 වෙනකොට අර ප්‍රේක්ෂකාගාර මැච් එකක් එහෙම ගහනකොට බලන්න එන ප්‍රේක්ෂකාගාර අතුරු සිදුරු නැතුව පිරෙනවා. මිනිස්සු පිරුණාට පස්සේ තමයි ගල් ගහන්න පටන් ගන්න. දැන් මිනිස්සු මොකෝ වෙන්නේ? ඔහොම ගල් ගහලා මරනකොට මිනිස්සු කතා වෙනවා. අපෝ අපි නම් අපරාධ කරන්නේ. අපරාධ කරොත් අපිටත් ඔහොම තමයි වෙන්නේ. ඒ රටවල අපරාධ අඩුයි. ඔයාලා හිතන්න පුතේ මං කිව්ව සිද්ධීන් 4 මොනේ දවස් 8ක් ඇතුළත. දවස් 2කින් දෙකට වුණා. හේතුව අපේ හිරේට යනෝ ඊට පස්සේ කීයක් හරි දීලා නිදහස් කරගන්නෝ ආපහු එළියට ඇවිල්ලා ඊට වඩා ලොකු දෙයක් කරනවා. ඒක නිසා පුළුවන් තරම් ප්‍රවේශම් වෙන්න
ගෑන් ළමයින්ට විතරක් නෙවෙයි පිරිමි ළමයින්ටත් එක්ක කිව්වේ සමාජයේ එච්චරටම භයානකයි. ඔය නිතරම ගෙදරින් එළියට යනකොට පන්ති ගියත් කඩේ ගියත් කුඩයක් හරි අරගෙන යන්න. ප්‍රශ්නයක් වුණොත් කුඩ මිටෙන් හරි ඇදලා දැම්මා. නැත්නම් කතුරක් හරි අරන් යන්න. දුන්න කතුරෙන් බුෂ් කාලා. තේරුණාද? මං හැම පන්තියෙම දැනුවත් කිරීම කරේ මොකද වයස් ભેදයක් නැහැනේ පුතේ. ඉස්සර නම් අවුරුදු 18 පැනපු අයට තමයි ওই වගේ වද දුන්නේ. ඔයාලා හිතන්න අවුරුද්දයි මාස 4 පොඩි එකාට වද දෙනවයි කියන්නේ. ඒකනේ පුතේ අපේ රට ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියන්නේ. ওই වගේ වැඩ කරනකොට මුතු ඇටේ පුපුරලා වෙන ඇට තමයි දාන්න වෙන්නේ ඕකට. මල කෙලියක් වෙනවා. හරි. පාඩමට යන්න. pronouns කියන්නේ සර්වනාම පද. pronouns කියන්නේ මොනවයි දරුවා? සර්වනාම පද. සර්වනාම පද කියන්නේ noun එකක් වෙනුවට. noun එකක් වෙනුවට කියන්නේ නාම පදයක් වෙනුවට යොදන පද. noun එකක් හෙවත් නාම පදයක් වෙනුවට යොදන වචන වලට කියන්නේ මොනවා කියලායි? pronouns සර්වනාම පද කියලා. Look at the grid down. පල්ලෙහා තියෙන වගුව දිහා බලන්න. ඕකේ තියෙනව නේද පුතේ වම් පැත්තේ මාතෘකාවක් subject pronouns කියලා බලන්නකෝ. ඊළඟට දකුණු පැත්තේ තියෙනව නේද object pronouns කියලා. වම් පැත්තේ තියෙනවා subject pronouns දකුණු පැත්තේ තියෙනවා object pronouns. අන්නේ subject pronouns කියන තැන තේරුම ලියා ගන්න වගුව ඇතුලේ. මෙයා subject pronouns. කර්තෘ සර්වනාම. subject pronouns කියන්නේ කර්තෘ සර්වනාම. object pronouns කියන්නේ කර්ම සර්වනාම. object pronouns කර්ම සර්වනාම. subject pronouns කර්තෘ සර්වනාම. object pronouns කර්ම සර්වනාම. subject pronouns කර්තෘ සර්වනාම. object pronouns කර්ම සර්වනාම. දැන් එකේ ඉඳන් ওই පළවෙනි එකේ ඉඳන් යටට මම දෙනවා තේරුම් ටික ලියා ගන්න ලස්සනට. I මම we අපි you වල තේරුම් දෙකකට ඉඩ තියලා ඇත්තේ. you පළවෙනි තේරුම ඔයා, දෙවෙනි එක ඔයාලා, you ඔයා නැත්නම් ඔයාලා, they own they කියන්නේ own, he ඔහු she ඇය it වලත් තේරුම් දෙකක් තියෙනවා. it ඌ ඇලයිරෙන් පස්සේ ඒක ඌ ඒක. object pronouns වල තේරුම් ලියන්න. me මට us අපට you ඔයාට you ඔයාලට them ඔවුන්ට him ඔහුට her ඇයට it ඌට මම එක සැරයක් කියවනවා හරිද බලන්න. I we you they he she it subject pronouns ටික I we you they he she it object pronouns ටික හරිද බලන්න. me us you them him her it me us you them him her it. put the pens on the desk. දරුවෝ පෑන් පෙන්සල් ඔක්කොම ඩෙස්ක් එක උඩින් තියලා බෝඩ් එක දිහා බලන්න. මේ බලන් ඉන්න පිටිපස්සේ දැරිවියෝ. මේ බලන් ඉන්න පුතේ. බලන් ඉන්නේ. පිටිපස්ස දැරිවියෝ අහගෙන නේද ඉන්නේ.
බලාගන්න. pronouns කියන්නේ සර්වනාම පද. සර්වනාම පද කියලා කියන්නේ noun එකක් වෙනුවට නාම පදයක් වෙනුවට යොදන්න පුළුවන් පද වර්ගයක් තියෙනවා. ඒවට කියන්නේ සර්වනාම පද. Pronouns are words used instead of nouns. සර්වනාම පද කියලා කියන්නේ නාම පද වෙනුවට භාවිතා කරන පද වර්ගයක්. එතකොට සර්වනාම පද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. subject pronouns සහ object pronouns. මොනවයි දරුවෝ pronouns බෙදෙන කොටස් දෙක? subject pronouns, object pronouns. තව සරයක් කියන්නේ subject pronouns, object pronouns. එතකොට pronouns හෙවත් සර්වනාම පද බෙදෙන කොටස් දෙක කියන්නේ subject pronouns, object pronouns. කො ඇහෙන්නේ? subject pronouns, object pronouns. ඕකෙන් subject pronouns කියන්නේ මෙන්න මේවට. I, we, you, they, he, she, it. I, we, you, they, he, she, it. පුතාලා pronouns වර්ග දෙකයි. subject pronouns, object pronouns. මොනවද පුතේ pronouns වර්ග දෙක? subject pronouns, object pronouns. අයිත් කියන දරුවා subject pronouns, object pronouns. subject pronouns කියන්නේ I, we, you, they, he, she, it. I, we, you, they, he, she, it. Object pronouns කියන්නේ me, us, you, them, him, her, it. I. Me, us, you, them, him, her, it. මම ආයිත් කියනවා. subject pronouns සහ object pronouns කියලා pronouns හෙවත් සර්වනාම වර්ග දෙකකට බෙදෙනවා. පුතේ අහන් ඉන්නේ subject pronouns සහ object pronouns කියලා සර්වනාම වර්ග දෙකකට බෙදෙනවා. subject pronouns සහ object pronouns කියලා සර්වනාම වර්ග දෙකකට බෙදෙනවා. subject pronouns කියන්නේ I, we, you, they, he, she, it. object pronouns කියන්නේ me, us, you, them, him, her, it. පැහැදිලිද කියන්නේ? pronouns කියන්නේ සර්වනාම පද. pronouns කියන්නේ සර්වනාම පද. pronouns කියන්නේ සර්වනාම පද. pronouns කියන්නේ සර්වනාම පද. සර්වනාම පද කියලා කියන්නේ නාම පද වෙනුවට භාවිතා කරන වචන. නාම පද වෙනුවට භාවිතා කරන පද. pronouns කියන්නේ සර්වනාම පද. සර්වනාම පද කියන්නේ nouns වෙනුවට නාම පද වෙනුවට භාවිතා කරන පද. pronouns වර්ග දෙකකට බෙදෙනවා. subject pronouns සහ object pronouns කියලා. අයිත් කියන්නේ subject pronouns, object pronouns. මොනවයි දරුවා pronouns වර්ග දෙක? subject pronouns, object pronouns. subject pronouns කියන්නේ I, we, you, they, he, she, it. object pronouns මොනවයි? me, us, you, them, him, her, it. දැන් මං කියලා දෙන්න යන්නේ subject pronouns සහ object pronouns යොදන විදිය. හරි ලේසි. මේ බලන් ඉන්න. මේක ලියන්න දෙන්නේ අහගෙන ඉන්න වෙනවා. හොඳට අහන් ඉන්න. subject pronouns I, we, you, they, he, she, it. ඔය subject pronouns යොදන්නේ බලාගෙන නේද ඉන්නේ මෙහෙ. he beat me. he beat me කියන්නේ ඔහු මට ගැහුවා. 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 මෙහෙ බලාගෙන නේද ඉන්නේ. beat කියන්නේ ගැහුවා. ගැහුවා කියන්නේ verb එකක්. verb එකක් කියන්නේ ක්‍රියාවක්. ක්‍රියාවකට කලින් verb කියන්නේ ක්‍රියාවක්. verb කියන්නේ ක්‍රියාවක්. verb කියන්නේ ක්‍රියාවක්. ක්‍රියාවකට කලින් යොදන්නේ subject pronouns. he beat me කියන්නේ ඔහු මට ගැහුවා. he beat me කියන්නේ ඔහු මට ගැහුවා. he beat me කියන්නේ ඔහු මට ගැහුවා. beat කියන්නේ ගැහුවා. beat කියන්නේ ගැහුවා. beat කියන්නේ ගැහුවා.
ගැහුවා කියන්නේ verb එකක්. verb එකක් කියන්නේ ක්‍රියාවක්. beat කියන්නේ ගැහුවා. ගැහුවා කියන්නේ verb එකක්. verb එකක් කියන්නේ ක්‍රියාවක්. ක්‍රියාවකට කලින් ක්‍රියාවකට කලින් යොදන්නේ subject pronouns. හරිද? ගුටි කෑවේ කවුද? මී. ගැහුවේ මට. ගහපු ගුටි කාපු එක, මැරුම් කාපු එක, බැනුම් අහපු එක, වෙඩි කාපු එක, තල්ලුවට ලක් වෙච්ච එක, අවවාද ලැබපු එක. ක්‍රියාවකට පස්සේ යොදන්නේ object pronouns. object pronouns. ක්‍රියාවකට කලින් යොදන්නේ subject pronouns. ක්‍රියාවකට පස්සේ යොදන්නේ object pronouns. verb එකකට කලින් යොදන්නේ subject pronouns. verb එකකට පස්සේ යොදන්නේ object pronouns. verb එකකට කලින් යොදන්නේ subject pronouns. verb එකකට පස්සේ යොදන්නේ object pronouns. verb එකකට හෙවත් ක්‍රියාවකට කලින් යොදන්නේ subject pronouns. verb එකකට හෙවත් ක්‍රියාවකට පස්සේ යොදන්නේ object pronouns. verb එකකට හෙවත් ක්‍රියාවකට කලින් යොදන්නේ subject pronouns. verb එකකට හෙවත් ක්‍රියාවකට පස්සේ යොදන්නේ object pronouns. verb එකකට හෙවත් ක්‍රියාවකට කලින් යොදන්නේ subject pronouns. verb එකකට හෙවත් ක්‍රියාවකට පස්සේ යොදන්නේ object pronouns. හරිද දරුවා? දැන් බලන්න පල්ලෙහා example දෙකක් තියෙනවා. ඕකේ තියෙනව නේද? I am looking at him කියලා. පුතේ බලන්න. ඔය වගුවඩ පල්ලෙහා තියෙනව නේද පුතේ? I am looking at him කියලා. නේ? ඊට පස්සේ මෙහෙම I කියලා පල්ලෙහා වරහනකුත් තියෙනවනේ. ඒ වරහන් ඇතුළේ ලියන්න subject pronoun කියලා. ඉතින් බෝඩ් එක දිහා බලන්න ඕනේ නෑ පුතේ. වාගේ වගුව තියා බලන් ලියන්න. subject pronoun. මේක මම කරනවා. I කියන එකට යටින් ලියන්න subject pronouns. ඒ වගුව බලන් ලියනවා නම් උඩ s එක ලියන්න එපා. pronouns කියලා ලියන්න එපා. pronoun s එක නැතුව ලියන්න. subject pronoun. ඊට පස්සේ him කියලා තියෙනව නේද? පුතේ මේ බලන්නකෝ. him කියන එක තියෙනවනේ. එතන ලියන්නේ object pronoun. වගුවේ බලන් ලියන්න. අග s එක ලියන්න එපා. I කියන එක subject pronoun, him කියන එක object pronoun. I කියන එක subject pronoun, him කියන එක object pronoun. I කියන එක subject pronoun, him කියන එක object pronoun. I කියන එක subject pronoun, him කියන එක object pronoun. I කියන එක subject pronoun. කකුල් වනන්න එපා පුතේ. him කියන එක object pronoun. දැන් ඊළඟ එකත් එහෙනම් කරගන්න. He is looking at me. He කියන එකට යටින් ලියන්න subject pronoun අන්තිම එක. He he වලට යටින් subject pronoun. me කියන එකට යටින් object pronoun. me කියන එකට යටින් object pronoun. me කියන එකට යටින් object pronoun. object pronoun.